සමන්තා චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් දේව ධර්ම ජාතක දේශනාවයි මේ. ඔබ හැම දිනාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ජාතක දේශනාව මනමින් ශ්‍රවණය කරන්න. තිලෝවට තිලක අමාමෑණි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහාවිහාරයේ වැඩ වාසය කරන දිනක බොහෝ බඩු භාණ්ඩ ඇති භික්ෂු නමක් ආරම්භයා මේ ජාතකය වදාළසේක. සැවැත් නුවර එක් මිනිසෙක් තම බිරිය මල පසු සසුනේහි පැවිදි විය. පැවිද්දට පළමුවෙන් ගිනිහල් ගෙයක් ගබඩාවක් සහිත පන්සලක් තනවා ගිතෙල් තලතෙල් ආදිය පුරවාගෙනම මහාන විය. එතෙන් සිට මේ හිමියන් ළමයින්ගෙන්වා කැමැති පරිදි ආහාර පිසවාගෙන අනුභව කරයි. රැයට දවාලට වෙන වෙනම අඳනා සිවුරු පොරවයි. දිනක් ආවාසයෙහි වූ සිවුරු ඇතිරිලි ආදිය බැහැර කොට අවුවේලා වේලමින් සිටියේය. ඒ වෙලාවේ සේනාසන චාරිකාවේ යෙදුණු
පිටිසර බද භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ බොහෝ වූ බඩු දැක කාගේ දැයි විමසූහ. ඒ භික්ෂු නම මාගේ යැයි කීයේය. අල්පේච්ඡතාව ඇති බුදු සසුනේහි මහානව මෙතරම් පිරිකර කෙසේදැයි කියා උන්වහන්සේ බුදුන් සමීපයට කැඳවා ගෙන ගියේය. කැඳවාගෙන ගොස් ඒ බව සැලකලේය. භාග්‍යවතුන් වහන්සේ තතු පුවත් විමසා භික්ෂු නම කුමක් නිසා බහුබාණ්ඩික වන්නෙහිද මා විසින් අල්පේච්ඡතාවෙහි ගුණ නොයෙක් ආකාරයෙන් දේශනා කොට තිබෙනවා නොවේදැයි වදාළසේක. එහෙයින් කිපුණු භික්ෂු නම එසේනම් සිටිය යුත්තේ මෙසේදැයි කියා සිවුර ගලවා ඉවතලා අන්දනය පිටින් බයලජ්ජා නැතිව පිරිස මැද සිටියේය. එවිට සරුවඥයන් වහන්සේ මහණ ඔබ පෙරදිය රකුසුව උපන් කල්හිත් බියලජ්ජා සොයමින් 12 අවුරුද්දක් විසුයෙහි නොවේද? දැන් මහණව සිටත් මෙසේ පිරිස මැද බයලජ්ජා හැර කුමට සිටිනේදැයි විචාලසේක. එවිටම භික්ෂු නම බියලජ්ජා උපදවා ඉවත දැමූ සිවුරු පොරවාගෙන වැඳ පසෙක හුන්නේය. භික්ෂූන් වහන්සේලාගේ අයදීමෙන් තථාගතයන් වහන්සේ අතීත කතාව මෙසේ දේශනා කළසේක. බෝසතාණෝ පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුට දාව මෙලොව ඉපිද මහින්සාස නමින් ප්‍රසිද්ධ වූහ. දෙවැනි පුත් චන්ද්‍ර කුමාර නම් විය. ඔවුන් කුඩා කල්හිම මව්බිසොව කලුරිය කළාය.
රජතුමා දෙවැනි බිසවක විවාහ කොට ගත්තේය. ඇයගෙන් උපන් කුමරා සූර්ය කුමාර නම් විය. දෙවැනි බිසවගෙන් බෙහෙවින් සතුටට පත් රජතුමා පුත් කුමරු වෙනුවෙන් කැමැති වරයක් ලබා ගන්නැයි කීය. තමන් කැමැති විටක වරය ලබා ගනිමි කියා සිටි බිසව පුතු නිසි වයසට පැමිණි කල්හි රජතුමාට මෙසේ කීහ. ස්වාමීනී ඔබ වහන්සේ පුතු උපන් දිනයෙහි දෙන ලද වරය දැන් මම යදිමි. මගේ පුතුට රාජ්‍යය දුන මැනවයි කීවාය. රජතුමා මාගේ වැඩිමල් දෙපුතුන් ගිනි කඳක් සේ සිටින්දී එසේ කළ නොහැකියැයි ප්‍රතික්ෂේප කළේය. නමුදු දේවිය නැවත නැවතත් ඉල්ලා සිටියාය. රාජ්‍යය නුදුනහොත් පුතුන් දෙදෙනාට ඇයගෙන් මහා අනතුරක් වෙතැයි සිතූ පිය මහරජතුමා ඔවුන් කැඳවා එපවත් කියා වනවැද තමාගේ මරණයෙන් පසු පැමිණ රාජ්‍යය ලබා ගන්නා ලෙස කියා හඬා දොඩා සිඹසනසා වනයට පිටත් කොට හැරියේය. පියාණන් දෙපා වැඳ මාලිගයෙන් බැස යන දෙසොහොයුරන් දුටු සූර්ය කුමාරයා ඒ බව දැන මමත් සොහොයුරන් දෙදෙනා සමග වනයට යමි නිග්ම ගියේය. තිදෙනා වනයට යන ගමන් බෝධිසත්වයෝ මගින් ඉවත්ව ගසක් මුල හිඳ සූර්ය කුමාරය අර පෙනෙන විලට ගොස් නාවතුර බී නෙළුම් කොළයකින් අපටත් වතුර ගෙනෙන්නැයි කීය. ඒ විල වෙසමුනි රජුගෙන් දිය රකුසෙකුට ලැබුණකි. දේව ධර්මය දන්නා කෙනෙකුන් හැර විලට බසිනා අය කා
දැමීමට ඔහුට අවසර ඇත්තේය. විලට නොබසිනා කෙනෙකු කෑමට නොපිළිවන. සූර්ය කුමාරයා කිසිත් නොදැනම විලට බැස්සේය. එකෙනෙහිම දිය රකුසා කුමාරයන් අල්වාගෙන දේව ධර්මය දන්නෙහි දැයි ඇසීය. එසේය චන්ද්‍ර සූර්ය දෙදෙනා දේව ධර්ම නම් වෙයි. ඔහු කීවේය. තෝ දේව ධර්මය නොදන්නෙහි ඇයි කීරකුසා කුමාරයන් දිය යට සැඟවීය. සූර්ය කුමරු ප්‍රමාදවනු බලා බෝධිසත්වයෝ ඔහු සෙවීමට චන්ද්‍ර කුමාරයන් යැවූහ. දිය රකුසා ඔහුද අල්වාගෙන දේව ධර්මය දන්නෙහි දැයි ඇසීය. එසේය මම දන්නෙමි කීහ. සතර දිසාව දේව ධර්ම නම් වන්නේ යැයි කීය. තෝද දේව ධර්ම නොදන්නෙහිය කියා චන්ද්‍ර කුමරුන්ද දිය යට සැඟවීය. චන්ද්‍ර කුමාරයනුත් පමාවනු දුටු බෝසතානෝ අනතුර කැයි සිතා දෙසොහොයුරන් සෙවීමට විල ළඟට ගොස් විලට බට සොහොයුරන්ගේ පියවර විනා ගොඩට ආපියවර නොදැක පරීක්ෂා කරමින් සිටිය. රකුසා හිතවත් මිනිසකුගේ වෙසින් පැමිණ විඩාවට පත්ව සිටින හේයින් විලට බැස දියනා පැම්බී නෙළුම් අල දලුකා මල් පැළඳ යන ලෙස බෝසතාණන් වහන්සේට කීවේය. මේ දිය රකුසා විය හැකිය නිසැකයෙන් මාගේ සොහොයුරන් අල්ලාගන්නට ඇතැයි සිතූ බෝධිසත්වයෝ තෝමාගේ සොහොයුරන් අල්ලාගත්තෙහි දැයි ඇසූහ.
ඕ මම අල්ලා ගතිමි දේව ධර්මය නොදන්නා මේ විලට බසිනා ඕනෑම කෙනෙකු කාදැමීමට මට අවසර ඇතැයි දියරකුසා කීය තොපට දේව ධර්මයෙන් වැඩක් ඇද්දැයි බෝසතාණන් නැසූ විට එසේයැයි රකුසා කීහ එසේනම් මම දේව ධර්මය දනිමි ඒ දේව ධර්මය තොපට කියා දෙමි එහෙත් අපිරිසිදු නිසා මදක් මැලි වෙමි කීවෙන් නෑමට බීමට සැරසීමට සලස්වා අසුනක් හිඳුවා දේව ධර්ම කියා දෙන ලෙස බෝසතුන්ගෙන් ඉල්ලා සිටියේය එසේනම් හොඳින් අසාගනුවයි බෝධිසත්වයෝ ලොව පව්කම් සහ නොකළ යුතු ලෝසිරිත් බියලජ්ජාවෙන් නොකොට පින්දහම් වල ඇලී සත්පුරුෂ ගුණයෙන් යුතුව යමෙක් වාසය කරයි නම් ඔවුන්ගේ පැවැත්ම මෙලොව දේව ධර්මය නම් වන්නේ යැයි වදාළ පැහැදීමට පත්දිය රකුසා ඔබට එක් සහෝදරයකු දෙමි කවුරුන් අවශ්‍ය දැයි ඇසීය බාලයාගෙන එවයි කීහ එවිට දිය රකුසා ඔබ දේව ධර්මය දන්නවා මිස නොපිලිපදින්නෙකැයි කීය මක් නිසාදැයි ඇසූ විට වැඩිමලා හැර බාලයාගෙන ඒමට කීයෙන් වැඩිමහල්ලන් පිදීම නම් ජෙට්ඨාපචායනය නොකරන නිසායැයි කීය රාක්ෂය මම දේව ධර්මය දනිමි පිළිපදින්නෙක්ද වෙමි අප වනගත වූයේ මේ සහෝදරයා නිසාය ඔහු වනයෙහිදී යකෙකුට ගොදුරු වී යයි කීමෙන් ඇතිවන නින්දාවට බියෙන් මෙසේ කළේමි
බෝසතාණෝ වදාළ රාක්ෂයා සාදුකාරදී දෙසොහොයුරන්ම ගෙනවොත් දුන්නේය. බෝධිසත්වයෝ ඔහුට ධර්ම දේශනා කරමින් පෙර කළ අකුසලයෙන් අනුන්ගේ ශරීරවල ලේමස් කන රාක්ෂව උපන්නේහිය. මෙතැන් සිට අකුසල් නොකොට කුසල් කරවයි වදාළ. ඉක්බිති ඔහුගේ රැකවරණයෙන් එහිම සිට පිය රජුගේ අභාවයෙන් බරණැසට පැමිණ රාජ්‍යය ලබාගත්හ. චන්ද්‍ර කුමාරයාට යුවරජ තනතුරුද සූර්ය කුමාරයාට සෙන්පති පදවියද දී රාක්ෂයාට දේවාලයක් තනවා නිරන්තර පළමු කොට සියලු පුද පූජා පවත්වන ලෙස විධිවිධාන සලස්වා දැහැමින් රජකොට කර්මානුරූපව මිය පරලොව ගියහ. ධර්ම දේශනාවසානයෙහි බහුබාණ්ඩික භික්ෂුව සෝවාන් විය. ඒ සමයෙහි දිය රකුසා මෙකල බහුබාණ්ඩික භික්ෂු නමය සූර්ය කුමාර දැන් ආනන්ද තෙරණුවෝය. චන්ද්‍ර කුමාර සැරියුත් තෙරණුවෝය. මහින්සාසනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේමයයි දක්වා මේ ජාතකය වදාළසේක. සාදු සාදු සාදු.